නිර්වන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට මේ දුක්ඛිත වූ සංසාර සාගරයෙන් එතෙර වන්නට ඔබට මඟ කියා දෙන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත උතුම් සද්ධර්ම දේශනාව මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේ පිහිටි බෞද්ධ රූපවාහිනී මහනුවර ශාඛා මධ්‍යස්ථානයේ සිට පටිගත කොට මේ පැයේදී මෙලෙසින් විකාශය කිරීමටයි සූදානම් වන්නේ. සුපින්වත් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සදහම් මණ්ඩපය වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේව අපි සැම පළමු කොට සාදුනාද නංවා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මෙම උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම සැදැහැති දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 90 ආදිශිෂ්‍ය කණ්ඩායමේ ආදි විද්‍යාර්ථයන් ඇතුළු පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදුනාද නංවා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක අප කල්යාණ මිත්‍ර සත්පුරුෂ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස මේ සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් ඔබට මට මහත් වූ අනුකම්පාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ
අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එහෙම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්නත් අවසන ඊටාම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්නත් යන උතුම් වූ අරමුණ ඇතිවයි සද්ධර්ම ශ්‍රවණයේ සඳහා මේ සෝදානම් වෙන්නේ. පිනතුනි මෙලොව ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සක්වලවල් 10000ක දෙවියන්ට ඇති වුණ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ සක්වලේ සක් දෙවිඳුත් සමග සක්වලවල් 10000ක දෙවියන් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ද එනවා. ඇවිත් දෑත දෝත නලල් තලයේ තියලා වැඳගෙන අහනවා මගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ කොයිතරම් දාන තියෙනවද? ඒ සියලුම දානයන් පරදවල දිනන දානෙ මොකද්ද? ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් පිළිතුර තමයි දෙවිඳුනි සක් දෙවිඳුනි මේ ලෝකයේ තියෙන සියලු දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කරුණු පැහැදිලි කළා. එහෙමනම් ඒ අති උතුම් වූ දානමය පින්කම තමන්ට විතරක් සිද්ධ කරගන්න කල්යාණ මිත්‍රයන් විදිහට ඔබට තිබුණා. නමුත් ඔබ තීරණය කළා අපි වගේම මේ සසරේ අතරමං වුණ මිනිස්සු කොයිතරම්නම් ඉන්නවද? අපේ ජීවිතවලට සත්පුරුෂයන් මුණ ගැහිලා මේ උතුම් වූ ධර්මය අහන්න ලැබුණ නිසා අපේ ජීවිත අද නිවැරදි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා සසරින් එතර යන්න අද අපට අරමුණක් ලැබිලා. ඒ උතුම් වූ අරමුණ නිසා අද අපේ ජීවිතයේ සැනසීමටපත් වෙනවා. අපි මේ ශාසනය නිසා ලබාපු සැනසීම අපි වාගේ තව බොහෝ දෙනෙක් මේ ලෝකේ ලබත්වා කියන අනුකම්පාවෙන් මුළු ලෝකෙටම ධර්මයේ දානය කරන්න මේ විදිහට ඔබ සියලුම දෙනා අද කටයුතු සෝදානම් කළා. එහෙමනම් පින්නතුනි ඒ තුලින් ඔබ සියලුම දෙනා අද මහා ධර්ම දානපතියන් බවට පත් වෙනවා. බොහෝ දෙනාට හිතසුව පිණිස ධර්මයේ දානය කරන නිසා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා සසරින් එතර යන්න මහණෙනි මේ සසර බොහොම දුකයි. මේ දුක්ඛිත සසර බොහොම දීර්ඝයි. මේකෙන් එතර යන්න. හැබැයි මහණෙනි තනිව මෙහෙම එපා. පුළුවන්කම තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි එක්කරගෙන යන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට අනුකම්පා කළේ. ඒ උතුම් වූ සම්මා සම්බුද්ධ වචනයේට මේ මොහොතේදී ඔබ හැමදිනම කීකරු වෙලක් තියෙනවා. Taman විතරක් තනිවම ඊතර නොයා තව බොහෝ දිනකට සසරින් ඈතර යන්න මාර්ගය කියලා දෙනවා. සසර නිමා කරන්න අබමල් රේණුක තරම් හරි බලාපොරොත්තුවක් හිතේ තියෙනවා නම් සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. භාවනා කළා කියලා විතරක්, සිල් රැක්කා කියලා විතරක්, දන් දුන්නා කියලා විතරක් සසරින් ඈතර යන්න බෑ.
සද්ධර්ම ශ්‍රවණය ඒකාන්තයෙන් තිබිය යුතු කාරණාවක්මයි. ඒකට උදාහරණයක් අපේ පින්නතුන්ට මතක් කළොත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක නමක් වෙන්නේ මහා කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ. එක 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්නේ මහා කල්ප ලක්ෂයක් සංසාරේ පෙරම් පුරන්න ඕනේ. එහෙම මහා කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරලා ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් අභිමුඛයේ මේ සසර නිමා කරනවා. උතුම් වූ රහත් බෝධිය ලබා ගන්නවා. නමුත් මේ ශාසනය තුළ කාරණා සඳහන් කළා උතුම් වූ රහත් බෝධියෙන් සැනසුණත් උන්වහන්සේලා මේ සසර දුක නිමා කරලත් ඉපදී මෙරි මෙරි යන එක නතර කරලත් රහත් බෝධිය ලැබලත් විවේක සෝයෙන් කොයිතරම් ඉන්න පුළුවන්කම ලැබුණත් ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණොත් අප්‍රමාණ ගෞරවයේ පෙරදරි කරගෙන කොහේ හරි නමුත් දුර ඉඳලා ඇවිල්ලා බිම ඉඳගෙන බණ අහනවා කියලා සඳහන් කළා. එහෙනම් රහතන් වහන්සේලා වෙලත් සසර නිමා කරලත් එතනින් එහා අමුතුවෙන් දෙයක් ලබන්න උන්වහන්සේලාට නැහැ. නමුත් උන්වහන්සේලා නැවත ඇවිල්ලා අප්‍රමාණ ගෞරවයේ පෙරදරි කරගෙන බිම ඉඳගෙන බණ අහනවා කියලා සඳහන් කළා. ඒ තරම් ධර්ම ශ්‍රවණය අපිට වටිනවා. මේ ශාසනයේ උතුම් වූ ධම්සෙනවියන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළ තියෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥා සාගරය කොයිතරම්ද? ඒක මහා සාගරයක් කියලා දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට විතරයි දෙවෙනි වෙන්නේ. කොයිතරම් ප්‍රඥාවක් තියෙනවද කිව්වොත් එක උදාහරණයක් පැහැදිලි කළොත් මේක වටහා ගන්නේ මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගාන එකපාර ගැනලා කියන්නේ මහා ප්‍රඥාවක් උන්වහන්සේට තියෙනවා. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න මේ කාරණාව තවත් ගැඹුරට සාකච්ඡා කරන්න ඕනේ. එහෙම සාකච්ඡා කළොත් පමණයි අපට මේ කාරණාව තේරෙන්නේ. නමුත් ධර්ම මාතෘකාව වෙනින් කාරණාවක් නිසා මේ කාරණාව ගැඹුරට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් ප්‍රඥා සාගරයක්. ඒ මහා සාගරයේ තිබුණ උන්වහන්සේත් වෙනතුනි සද්ධර්ම ශ්‍රවණය කළා. එහෙමනම් සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි සසර නිමා කරන්න බලාපොරොත්තුවක් තියෙනවනේ. හැබැයි මේ ශාසනය භාග්‍යවතුන් වහන්සේගේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම අපි බණ අහන්න ඕනේ. මේ ශාසනය යෙදෙන්න ඕනේ. අපිට ඕන විදිහට මේ ශාසනය ගමනක් යන්න බෑ. මොකද මේ ශාසනය භාග්‍යවතුන් වහන්සේගේ නිසා. එහෙනම් අනීවරණ කියන සූත්‍රයේ පැහැදිලි කළා බණ අහන සියලු දෙනා ළඟ මහ ලොකු බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඒ බලාපොරොත්තුවෙන් යුක්තවම බණ අහන්න ඕනේ. මොකක්ද මේ බලාපොරොත්තුව? මම මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. එමනම් පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම අද අපි හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. මේ උතුම් කුසලය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් ශනසීමු දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනි අද ඔබ වෙනුවෙන් මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ සඳහන් වෙන පබ්බතූපම කියන සූත්‍රයේ ආශ්‍රයෙන් ධර්ම කරුණු ටිකක් අපේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න.
සසර කොයිතරම් දිගයිද? දීර්ඝතරයේ සසර කොයිතරම් භයානකයිද? ප්‍රඥාව නැතිකම නිසා, ශ්‍රද්ධාවේ තියෙන අඩුපාඩුකම් නිසා, තණ්හාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් වෙලිලා, තොරතෝංචියක් නැතුව සීමාවකින් පණවන්න බැරි තරම් මේ සසරේ ඉපදී ඔයගොල්ලෝයි මායි දුක් විඳින හැටි මේ කරුණ දැනගන්න මේ සූත්‍රයේ බොහෝම ගැඹුරට සාකච්ඡා කළ යුතු වෙනවා. සූත්‍ර දේශනාව බොහොම දිගයි. නමුත් ලැබිලා තියෙන කාලයට අනුව කෙටියෙන් කරුණු ටිකක් සාකච්ඡා කරන්න අපි උත්සාහ කරමු. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරන් මහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩ ඉන්නකොට කොසල් මහා රජුරු අරමුණු කරගෙනයි මේ දේශනාව සිද්ධ කළේ. වෙනතුනි කොසල් මහා රජුරු කියන්නේ එදා දඹදිවේ ඉඳපු මහා සටන්කාමීන් අතරින් එක්කෙනෙක්. පරද්දන්න පුළුවන් කෙනෙක් නෑ. යුද්ධයකට ගියා නම් යුද්ධ දිනනවාමයි. සාකච්ඡාවකට ගියොත් සාකච්ඡාවක් දිනනවාමයි. දන් දෙන්න ගියත් දන් දීමෙන් දිනනවා. ඒ තරම් මහ පුදුමාකාර ප්‍රඥාවක් තිබුණ, කාය බලයක් තිබුණ, මහා අසීමිත ධනයක් තිබුණ ශ්‍රේෂ්ඨ පරම්පරාවක මහරජෙක් කොසල් දනව්වේ මහරජුරු. කොයිතරම් ශ්‍රද්ධාවන්තයිද? දවසට දෙපාරක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නේ. කොයිතරම් රාජකාරී තිබුණත් හැමදාම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එනවා. ළඟට ඇවිල්ලා දෑත දෝත නල්ලි තියාගෙන වැඳලා සතුටු සාමිචියේ ඉදිලා කතා බහ කරලා බණත් අහලයි බුදුරජාණන් වහන්සේ ළඟින් නික්මිලා යන්නේ. ඒ තරම් ශ්‍රද්ධාවක් තිබුණා. පසේනදී කොසල් මහරජුරු හැමදාම දවසට දෙපාරක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනකොට කොයිතරම් ශ්‍රද්ධාවන්තයිද කියලා කරුණු සඳහන් කරනවා. මේ කොසල් දනව්වේ රජුරු තමන් වෙන කොයි තැනකට ගියත් චතුරංගනී සෙනග පිරිවරාගෙනයි තමන්ගේ ආරක්ෂාව හදාගෙන මැද්දේ ආරක්ෂා වෙලා යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනකොට කවදාකවත් මහසෙනගක් එක්ක ඉන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඇයි මහසෙනගක් එක්ක ආවොත් ඒ සෙනග නිසා මගේ භාග්‍යවතුන් වහන්සේට කරදරයක් වෙයි කියලා හිතලා. එමනම් ශ්‍රද්ධාව කොයිතරම්ද? ඒගොල්ලෝ නිසා භාග්‍යවතුන් වහන්සේගේ නිහඬකම නිෂ්කලංක භාවය නැති වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. එහෙනම් එතන තියෙන්නේ මහා පරිත්‍යාගය, මහා කැපකිරීම. මේ ශ්‍රද්ධාවන්ත මහරජුරෝ බුදුරජාණන් වහන්සේ දකින්න එනකොට බොහොම සුළු සෙනගක් එක්කයි එන්නේ. හැබැයි වෙන තැන් වලට යනකොට එහෙම නෑ. කාරණා සඳහන් කරලා තියෙනවා ධර්මයේ. රජෙක් කොයිතරම් සෙනගක් පිරිවරාගෙන ගමනක් යනවද කිව්වොත් ඊ타ත්ම ශක්තිමත් පුරුෂයෝ දුනු විදීමෙහි දක්ෂාය කොච්චර දුරක ඉඳලා ඊතලයක් විද්දත් ඒ ඊතලය රජුරෝ ගාවට නොයා රජුරන්ගේ ජීවිතේ බේරෙන්නේ ඒ තරම් සෙනගක් පිරිවරාගෙන ඒ තරම් උපක්‍රම මැද්දේ තමයි රජුරු ගමනක් යනවා කියන්නේ. එහෙනම් අදත් රජවරු ලෝකේ ගමනක් යනකොට ලෝකේ ප්‍රසිද්ධයයි සම්මතයි ගමනක් යනකොට කොයිතරම් ආරක්ෂාවක් ඒගොල්ලොන්ට තියෙනවද? එදා ඒක ඊට වැඩිය තිබුණා. සමහර රජවරු යනකොට කොයිතරම් ආරක්ෂාවක් තිබ්බද කියලා සඳහන් කරනවා. ලක්ෂය කෝටිය සෙනග රජුරංග මැද්දේ තියාගෙන ආරක්ෂා කරනවා කියලා. ඒ තරම් සෙනග ඉඳලා තියෙනවා. නමුත් පසේ නැති කොසල් රජුරු බොහොම සුළු පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්නේ. නාලා, පේවෙලා, සුදු ඇඳුම් ඇඳගෙන, වෛවාරම් ඇඳුම් පැත්තකට දාලා, කඩුදුණු පැත්තකින් තියලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් අල්පේච්ඡව තමයි බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ. ශ්‍රද්ධාව. එක දවසක් එක හොරු 500ක් තීරණය කළා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන වෙලාවේ සෙනග බොහොම අඩු නිසා
රජ්ජුරුවන්ව මගදී අල්ලා මරන්න. එහෙම තමයි තීරණය කළේ. රජ්ජුරුව බොහොම දක්ෂයෙක් කියලා කරුණු සඳහන් කරලා තියෙනවා මේ සූත්‍රයේ. රජ්ජුරුවන්ගේ තියෙන පින නිසා තාම ජීවිතේ නැති වෙන්නේ පින් ඉවර වෙලා නැහැ. රජ්ජුරුවන්ට කලින් ආරංචි එනවා මගධිර මහරජතුමනි ඔබ වහන්සේව මරන්න හොරු 500 දෙනෙක් ඉන්නවා. මහ පුදුම දක්ෂ හොරු 500 දෙනෙක් කියලා. රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න කලින් දක්ෂ හේවායෝ පිටත් කරලා හොරු 500 දෙනාම අතරමඟදී අල්ලගත්තා. ඊටාම සුළු සේවකයෝ පිරිසක් එක්ක එදා රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පිටත් වෙනකොට මෙතෙන්ට ඇවිල්ලා හොරු 500 දෙනාගෙන් කරුණු අහලා වෙන කිසිම කාරණාවක් සාකච්ඡාවක් නැහැ. 250 මහපාර දෙපැත්තේ මහ ලොකු උල් ගොඩක් ගෙනල්ලා උලල ඉන්දෝලා මරලා දැම්මා. කිසිම කතාවක් නැහැ. රජ්ජුරුවන්ට ගන්න පුළුවන් තීරණේ රජ්ජුරුව ගත්තා. 250 මූණට මූණ බලාගෙනයි උලේ ඉඳගත්තේ කියලා සඳහන් කරනවා. කිසිම කතාවක් නැහැ. මරලා දාලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දෙවුරන් මහා විහාරයේ වැඩ ඉන්නවා. හැබැයි වෙනද එන වෙලාවට නෙමෙයි රජුරෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවේ. වෙලාව ටිකක් පරක්කු වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලේ දන්නව මොන වාගේ පාප කර්මයක් කරලාද මේ ආවි කියලා. බුදුරජාණන් වහන්සේ ඇහුවේ නැහැ. ඒලි බුදුරජාණන් වහන්සේ අහනව නමුත් මහරජේ මේ මහ දවාලේ කොහේ ඉඳලා දෙන්නේ? වෙනද එන වෙලාවටත් මේ මහ දවාලේ කොහේ ඉඳලාද මේ එන්නේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේට හංගන්න පුළුවන් කාරණාවක් මේ ලෝකේ නැහැ. සර්වඥතා ඥානය. ඔබ ගැන මං ගැන පවා බුදුරජාණන් වහන්සේ මේ වෙනකොටත් දැකලා ඉවරයි. ඔබ මෙතනින් පස්සේ නිරේටද යන්නේ? මෙතනින් පස්සේ සුගතියටද යන්නේ? ඔබට මට මරණාසන්න මොහොතේදී පිහිටන අවසාන සිතුවිල්ල පවා භාග්‍යතුන් වහන්සේ දැකලා ඉවරයි. එහෙමනම් හංගන්න පුළුවන් කාරණාවක් මේ ලෝකේ නෑ. ඒ උන්වහන්සේගේ අසීමාන්තික සර්වඥතා ඥානය. එහෙමනම් කරුණු සඳහන් කරනවා රජුරුවන්ගෙන් අහනවා මහදවාලේ ඇයි කොහින්දලද මේ ඉන්නේ? නමුත් රජුරුව බුදුරජාණන් වහන්සේට කිව්වේ නෑ ස්වාමීනි මහමගදී හොරු 500ක් මාව ඝාතනය කරන්න ආවා. ඒ 500 මූණට මූණ බලාගෙන 250 උලේ ඉඳලා මරලයි මම මේ ආවේ කියලා කිව්වේ නෑ. ඒක රජුරුව කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ අහන්නේ නෑ. ඇයි එහෙම කළේ කියලා. කාරණා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේට ස්වාමීනි ඔටුනු පැලැන්දුවා වූ මුළු පංචකාමයේම අප්‍රමාණව විඳින්නා වූ මේ මහ පොළව දිනලා වාසය කරන්නා වූ ශාස්ත්‍රීය වංශික රජ කෙනෙකුට යම් රාජකාරියක් පැවතිලා තියෙනවද ආන් ඒක කරලයි මම මේ ආවි කිව්වා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේට කිව්වේ. මුළු පංචකාමයේම අග්‍ර ලෙස විඳින මේ මහ පොළොව දිනලා වාසය කරන රජෙක් වෙච්ච මට පැවරුණු රාජකාරියක් තියෙනවද? ඒක කරලයි මම මේ ආවි කියලා කිව්වා. මරලා ආවේ නැහැ කිව්වා. මරලා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට කිව්වේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේට තිබුණා ඒ වෙලේ අහන්න මහරජේ මං වාගේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ වැඩ ඉන්නකොට ඒ වාගේ මහා පාප කර්මයක් කරලා ඇයි මාව බලන්න ආවි කියලා ඇහුවනම් කාරණා සඳහන් කරනවා එතනින් එහා දේශනා කරන බණපද ටික රජුරවන්ට වැටහෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මරලා ආවේ ඇයි මහරජ කියලා අහන්නේ නැත්තේ ඇයි? රජුරවන්ට තියෙන අනුකම්පාව නිසා. එතකොට මේ අනුකම්පාව මොකටද? සසරින් එතරපත් කරන්න. මොකද එතනින් එහා දහම්පද ටිකක් කිව්වොත් ඒ බණපද ටික රජුරවන්ට වැටහෙන්නේ නැතිනම් ඒ රජුරෝ නිවන් අවබෝධ කරයිද? නෑ නිවන් අවබෝධ කරන්නේ.
මේ ශාසනය පිළිබඳව පැහැදෙන්නේ නැහැ. බය වෙලා, වෙවුලලා, සැක හිතන්න ගන්නවා මොනවද මේ කියන්නේ කියලා. අපිත් එහෙමනේ. මුළු ලෝකෙටම හැංගිලා වැරද්දක් කරනකොට දවසකේ වැරද්ද ඔප්පු වුනහම අපි ළඟට ඇවිල්ලා ලොකු අය අහනවා කළාද ඒ වැරද්ද කියලා. අපේ තියෙන මහ ලොකුකම නිසා, මහන්තත්කම නිසා අපි කොයිතරම් පිළිගන්න ඒ හේතුව තිබුණත් අපි වැරද්දක් කළා කියලා අපි පිළිගන්න සූදානම්ද? අපි බොහෝ වෙලාවට පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුව වෙන හේතු ඕන තරම් අපි හදනවා. පින්තුනි මාන්නකාරකම නිසා. දේශයේ තණ්හාව මෝහය නිසා. මම ඒකයි කිව්වේ මේ කරුණ හුඟක් ගැඹුරුයි කියලා. නමුත් එදා බුදුරජාණන් වහන්සේ අනුකම්පාව නිසා අහන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්ව උදාහරණකින් රජුරවන්ට බණ කියනවා. ඒ වෙලේ රජුරවන්ට දේශනා කරනවා මහරජා මම ඔබෙන් කාරණාවක් අහනවා. ඒකට මට පිළිතුරු දෙන්න කියලා. මහරජා ඔබට ඊටාම සමීප ඊටාමත්ම විශ්වාසවන්ත පුරුෂයෙක් නැගෙනහිර දිහා ඉන්නවා. සේවාව බාර කරලා. මේ ඊටාම විශ්වාසවන්ත පුරුෂයා එක දවසක් ලහි බොහෝම වේගෙන් කඩාගෙන විදගෙන හති දාගෙන දුවගෙන අශ්වයාගේ පිටේ නැගගෙන මාලිගාවට රජුරු හම්බ වෙන්න එනවා. එන්නේ කොහේ ඉඳලාද? නැගෙනහිර ඉඳලා. මහරජා ඊටාම කුළුපග රජුරුවන්ට බොහෝ සෙයින් ආදරය කරන මේ ඇමතියා ඔබ ළඟට ඇවිල්ලා කියනවා මහරජතුමනි යොදුන් ගණන් දිග යොදුන් තරම් උස මහා ලොකු පර්වතයක් නැගෙනහිර දිහාවේ ඉඳලා පෙරලීගෙන මේ දිහාවට එනවා. ඒ පැත්තේ තියෙන සියල්ලම සුණු විසුණු කරගෙන කඩාගෙන බිඳගෙන මරාගෙන විනාශ කරගෙන යන්නේ. මහරජා කරන්න දෙයක් නන්නේ. තියෙනවනම් ක්‍රමයක් මොනවා හරි දෙයක් කරලා ඔබ වහන්සේගේ ජීවිතේ බේරගන්න. ඔබ වහන්සේගේ ජීවිතේ බේරගන්න මහරජා කියලා කියනවා. නැගෙනහිර දිහාවෙන් මේ පර්වතය එන නිසා රජුරවන්ට පුළුවන් එහෙනම් බටහිරට සේවකයෝ රැස් කරගෙන දුවන්න ජීවිතේ බේරගන්න. ඒත් එක්කම බටහිරින් එනවා තවත් විශ්වාසවන්ත සේනාධිපති. ඒ කෙනත් ඇවිල්ලා කියනවා නැගෙනහිරින් ආපු සේනාධිපතියා කිව්ව කාරණාවම කියනවා මහරජා බටහිරින් යොදුනක් තරම් උස යොදුනක් තරම් පළල මහා ලොකු පර්වතයක් පෙරලීගෙන එනවා. කරන්න දෙයක් නැහැ. අපි මැරෙන්නම් ඔබ වහන්සේගේ ජීවිතේ බේරගන්න දුවල කොහෙට හරි ගිහින් බේරෙන්න කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ උදාහරණයක් කියන්නේ. එහෙමනම් රජුරන්ට උතුරට දුවන්න පුළුවන්. එහෙම නැතිනම් දකුණට දුවන්න පුළුවන්. නමුත් ඒ මොහොතේම උතරුණුත් සේනාධිපතියෙක් කෙනවා. දකුණෙනුත් සේනාධිපතියෙක් කෙනවා. ඒ දෙන්නත් ඇවිල්ලා කියනවා මහරජා උතුරුණුයි දකුණෙනුයි යොදුන් තරම් උස යොදුන් තරම් පළල ලොකු පර්වත දෙකක් පෙරලීගෙන එනවා. කරන්න දෙයක් නැහැ. අපි මැරෙන්නම් ඔබ වහන්සේගේ ජීවිතේ කොහෙන් හරි බේරගන්න කියලා බොහොම ආදරෙන් රජුරවන්ට ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා උතුරෙනුයි දකුණෙනුයි බටහිරිනුයි නැගෙනහිරිනුයි මහරජා මෙබඳු පර්වත හතරකින් ඔබව වට කරලා හාත්පසින් තියෙන සියල්ලම විනාශ කරගෙන එනවා. සුළු මොහොතක්වත් නම් යට වුණොත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ගස් කොළන්, කඳු සිකර, ගංගා, මිනිස්සු, ගම්, රාජධානි ඔක්කොම කඩාගෙන බිඳගෙනයි මේ පර්වත හතර එන්නේ. මේ පර්වත හතර එනකොට ඔබ මැද්දේ හිර වෙලා. ඊටාම දුර්ලභ ලේසියෙන් ලබන්න බැරි මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්න ඔබ මේ පර්වත හතර එනකොට මොනවද කරන්න කියලා ඇහුවා. උතුරෙන් විතරක් එනවා නම් දකුණට දුවල ජීවිතේ බේර ගන්න පුළුවන්. බටහිරින් විතරක් එනවා නම්
නැගෙනහිරට දුවලා ජීවිතේ බේර ගන්න පුළුවන්. හැබැයි මං මැද්දේ හිර වෙලා හතර පැත්තෙන්ම මාව වට කරලා තියෙනකොට මං කොහොමද ජීවත් වෙන්නේ? මගේ ජීවිතේට මට කොයිතරම් මං ආදරේද? ඒ තරම්ම මට මොකද වෙන්නේ? ඒ තරම්ම මට මගේ ජීවිතේ තියෙන ආදරේ නිසා මගේ ජීවිතේ රැකගන්න මොනවා හරි දෙයක් කරන්න හිතෙනවා. නමුත් මොන කාරණාව කළත් ජීවිතේ බේර ගන්න පුළුවන්ද? මුකුත් කළ ජීවිතේ බේර ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අහනවා පර්වත හතරකින් වට කරලා තියෙනකොට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්නේ ඔබ මොකද කරන්නේ මහරජා කියලා ඇහුවා. මේ කාරණාවට පිළිතුරු දෙන්න කලින් මම ඔබෙන් අහනවා ඔබට මොකද්ද ওই ප්‍රශ්නෙට දෙන්න තියෙන පිළිතුර? ඔබට මොකද්ද? ඔබට ওই කාරණාව ඔබ ඉස්සරහා බුදු පියාණන් වහන්සේ ඉඳගෙන ඔබෙන් ඇහුවොත් ඔබට දෙන්න තියෙන පිළිතුර මොකද්ද? දැන් ඔයගොල්ලෝ මුළු පංචකාමයේම ඔයගොල්ලෝගේ ජීවිතේ විඳිමින් පවතින අය. ජීවිතේ දැඩි බැඳීම් වලට අහු වෙලා, වෙලීම් වලට අහු වෙලා, තණ්හාව හොඳටම භුක්ති විඳින අය. රාග, දේශ, මෝහ පෘථග්ජනයන් විදිහට ඔයගොල්ලොත් මමත් විඳින අය. ජීවිතේ හොඳටම හැලහැප්පීම් සහ වේදනා, දුක්ඛම් කටළු ඕනතරම් විඳලා අත්දැකීම් ගත්ත අය. මං අහන්නේ අපේ පින්නතුන්ගෙන් ඔයත්තන්ට ওই ප්‍රශ්නෙට දෙන්න තියෙන පිළිතුර මොකද්ද? හැබැයි සඳහන් කළා පසේ නදි කොසල් මහරජුරු කියන්නේ ඔයගොල්ලන්ට වඩා මට වඩා බොහොම ප්‍රඥාවන්ත මහරජෙක්. එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මතක් කරනවා ස්වාමීනි පර්වත හතරක්ම මෙහෙම පෙරලීගෙන එනකොට මං මැද්දේ හිර වෙලා ඉන්නකොට මං කියලා මහරජෙක් මොනව කරන්නද ස්වාමීනි? මං කියලා මහරජෙක් වුණත් මොනව කරන්නද ස්වාමීනි? පර්වත හතරම මාව වට කරගෙන මාව මරන්න එන සුළු මොහොතටත් දෙයක් තියෙනවා නම් මේ ලෝකේ මට කියලා කරන්නේ ඒ තියෙන එකම දේ තමයි ධර්මචර්යාවේ, කුසලචර්යාවේ, සමචර්යාවේ යෙදෙන එක. ඒ කියන්නේ මැරෙන්න කලින් පින් කරගන්න එක කිව්වා. වෙන දෙයක් නෑ කිව්වා. එහෙමනම් සත්වයාට පරලෝදි පිහිට වෙන්නේ තමන් කරගන්න පින් කුසල් විතරයි. සත්වයාට මුළු සංසාරයේදීම පිහිට වෙන්නේ තමන්ම කරගත්තේ තමන්ගේ දෑත දෝත අත් දෙක දිගහැරලා කරගත්තේ පින් කුසල් විතරයි. මෙහෙම පර්වතයක් පෙරලීගෙන එන වෙලාවේ අඹුව දුවගෙන ඇවිල්ලා කෑ ගහලා කියනවා මං යට වෙන්නම් ස්වාමීනි ඔබ වහන්සේ ජීවිතේ බේරගන්න කියලා තමන්ගේ අඹුව තමන්ට කියනවා. නම් තව සුළු මොහොතකින් අඹුවත් යට කරගෙන මාව මැරෙන්නේ නැද්ද? මැරෙනවා. අඹුවට ඉස්සරහින් දරුවෝ ඇවිල්ලා කියනවා අම්මේ තාත්තේ ඔයගොල්ලෝගේ ජීවිතේ බේරගන්න. අපි ඔයගොල්ලෝගේ ජීවිතේ රකින්නවා. අපි මැරෙන්නම් ඔයගොල්ලෝ පණ බේරගෙන දුවන්න කියලා. දරුවොත් යට වෙලා ඊළඟට බිරිඳත් යට වෙලා ඊළඟට Tamanටත් යට වෙන්න වෙනවා. වෙන්නේ නැද්ද? ওই ටික තමයි වෙන්නේ. දරුවන්ට ඉස්සරහින් ඉන්නවා Tamanට පණ වගේ ආදරය කරන යාළුවෝ. යාළුවෝ ඇවිල්ලා කියනවා උඹ දුවලා උඹේ පවුලත් එක්ක ගිහින් ජීවිතේ බේරගනින්. අපි උඹ වෙනුවෙන් මැරෙන්නම්. උඹේ ජීවිතේ බේරගනි. යාළුවොත් යට කරගෙන, දරුවොත් යට කරගෙන, බිරිඳත් යට කරගෙන, Taman ආදරය කරපු සියල්ලම යට කරගෙන ඊළඟට Tamanට මැරෙන්න වෙන්නේ නැද්ද? මැරෙන්න වෙනවා. එහෙමනම් කරුණු සඳහන් කළා කාටවත් මේකෙන් බේරෙන්න බෑ. හැබැයි බිරිඳ කරගත්ත කුසල් Tamanට පිහිට වෙන්නේ. දරුවෝ කරගත්ත කුසල් Tamanට පිහිට වෙන්නේ. යාළුවෝ කරපු කුසල් Tamanට පිහිට වෙන්නේ. මං කරගත්තා නම් යම් කුසලයක්, මං කරා නම් යම් පිනක්, ඒක තමයි මට පිහිට වෙන්නේ. මට සංසාරේ මට පිහිට පිණිස පවතින්නේ මං එකතු වෙලා දෙයක් කරගත්තොත් විතරයි. එහෙමනම් මහරජුරෝ සඳහන් කරනවා ස්වාමීනි මං කියලා වෙන මොනව කරන්නද? කරගත්තොත් යම් පිනක් විතරයි මට පිහිට වෙයේ පින. මේ පර්වතවලට යට වෙලා මම මැරෙයි. නමුත් මරණයෙන් පස්සේ මට පිහිට වෙන්නේ ඒ මැරෙන්න සුළු මොහොතට කලින් කරගත්ත පින් තමයි මට පිහිට වෙන්නේ කියලා කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙමනම් මහරජේ
මම ඔබට මෙහෙම කියනවා. ඒක එහෙමනම් මහරජා මම ඔබට මෙහෙම කියනවා. මහරජා ජරා මරණ කියන දෙක ඔබව මැඩගෙන ඉන්නවා. ජරා මරණ කියන දෙක ඔබව පෙලාගෙන ඉන්නවා. ජරා මරණ කියන දෙක ඔබව යට කරගෙන ඉන්නවා. එහෙනම් මොකද්ද මේ ජරා මරණ කියන්නේ? ජාතිය කියන්නේ ඉපදීම. ජරා කියලා කියන්නේ වයසට යෑම. එහෙනම් ව්‍යාධිය ලෙඩ රෝගයන් වලටපත් වීම. මරණ අවසාන කාරණාව. අකුරු තුනයි. හැබැයි හැමදාම සංසාරේ ඔයගොල්ලොන්ටයි මටයි අත්විඳින්න වෙන කාරණාව. මෙච්චර කාලයක් මේ සසරේ ඉපදුනා ඔය කරුණු හතරට එහයින් දුකකට අපිපත් උනාද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ඔය කරුණු ඔක්කොම ඔයගොල්ලෝයි මමයි අඩු නැතුව භුක්ති විඳා. ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඔයගොල්ලෝ ජීවිතේ යම් සම්දිස්ථානිකයි දැන් ඉන්නේ. ඔය සම්දිස්ථානයේදී ඔයගොල්ලොන්ටත් ওই කාරණා හතරට යට වෙලා වයසට ගිහින් නැද්ද? ඒ කාලේ තරුණයෝ විදිහට ලස්සනට ජීවිත ගත කරපු අය, කෙලිසෙල්ලම් කරපු අය, ජීවිතේ හොඳට එහෙට මෙහෙට දුවපු පැනපු අය. අද ඔයගොල්ලෝ ජීවිතයක සම්දිස්ථානයකට ඇවිල්ලා. එහෙනම් ජාතිය ජරාවටපත් කරලා. ඉපදුන නිසා මං වයසට ගිහිල්ලා නැද්ද? වයසට ගිහිල්ලා. ඔයගොල්ලෝ ඔක්කොටම හිතෙන්නේ නැද්ද? දවසක මට නැවත වරයක් ලැබුණොත් මගේ පුංචි කාලෙට යන්න හිතෙන්නේ නැද්ද? අපි ඔක්කොම කැමති ජීවිතයේ තියෙන ආදරය නිසා. නමුත් අපිට ඒ අවස්ථාව ආයෙන්නේ නැහැ. ගිලිහිලා ගිහිල්ලා හුඟක් දේවල්. එහෙමනම් ජාතිය ජරාවටපත් කරලා ඊළඟට දැන් ඔයගොල්ලෝ එළඹෙන්න යන්නේ ව්‍යාධිය කියන කාරණාවටයි. එහෙමනම් ලෙඩ රෝග කියන කාරණාව දැනටමත් ඔයගොල්ලෝගේ ඇඟවල තියෙනවා. දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ රෝග නිඩ්ඩං පබංගුරං. රෝග නැමැති කුරුල්ලන්ට මේ ශරීරය මොකක් කියලාද දේශනා කළේ? කූඩුවක් කියලා. එහෙමනම් කුරුල්ලෝ වැඩිපුරම ඉන්නේ කොහෙද? තමන්ගේ කූඩුවේ. එහෙමනම් රෝග නැමැති කුරුල්ලන්ට මේ බඹයක් පමණ උස ශරීරය, ගොහරු මඩගොඩ, මේ අසූචි වල කූඩුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජා අර පර්වත හතර පෙරලීගෙන ඇවිල්ලා යට කරගෙන මැඩගෙන තලාගෙන ඉන්නවා වගේ ජරා මරණ කියන දෙක ඔබව මැඩගෙන ඉන්නවා. එතකොට ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. රාජ්‍යරු හරි අපූර්ව පිළිතුරක් දෙනවා. ස්වාමීනි, ඇතුන් සමග යුද්ධයකට ගියොත් ඇත්තු යොදවලා ඒ යුද්ධෙ මන් දිනනවමයි. මම පරදින්නේ නැහැ. ඇත්තු විතරක් යොදවලා යුද්ධයකට ගියොත් ඒ යුද්ධෙන් ඇතුන් යොදවලා මං යුද්ධ දිනනවා. ඒ තරම් ශක්තියක් මට තියෙනවා. ස්වාමීනි, අසුන් විතරක් යොදවලා යුද්ධයක් තිබුණොත් ඒ අසුන් යොදවලා මං ඒ යුද්ධෙන් දිනනවමයි. ඒකෙන් මාව පරාජයටපත් කරන්න කාටවත් නම් බෑ. ස්වාමීනි, රත යොදවලා යුද්ධයක් තිබුණොත් ඒ රත වලින් මිනිස්සුන්ව මරලා හරි ඝාතනය කරලා කෑලි වලට කපලා හරි රත වලින් යුද්ධ කළා මන් දිනනවා. ස්වාමීනි, පාබල සෙනග විතරක් යොදවලා යුද්ධයක් තිබුණොත් පාබල සෙනග යොදවලා හරි කෝටි ගණන් යොදවලා හරි මං ඒ යුද්ධෙන් දිනනවා ස්වාමීනි. ඇත් ආශ්‍රිය පාබල මේ චතුරංගනී සෙනගම යොදවලා ඒ යුද්ධෙන් මං දිනන්නම්. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජරාවටපත් වීමයි මරණයටපත් වීමයි කියන දෙකෙන් මටත් ගැලවෙන්න බෑ. මේ තරම් සියල්ලම දිනන්න පුළුවන් වෙච්ච මට ජරාවටපත් වීමයි
මරණයට පත්වීමයි කියන කාරණා දෙකෙන් ගැලවෙන්න බෑ ස්වාමීනි. කාරණා සඳහන් කළා. එහෙමනම් ස්වාමීනි අර විදිහේ යුද්ධයන් කරලා ලෝකෙ දිනුවට වැඩක් නැහැ. මේ ජරා මරණ කියන යුද්ධයේදී මාව ආරක්ෂා කරන්න කවුරුත් නැහැ ස්වාමීනි. ඊළඟට සඳහන් කළා ස්වාමීනි අපට විරුද්ධ වූ සාකච්ඡාවන් අපට විරුද්ධ වූ සතුරන් සමග සාකච්ඡා කරලා එහෙම නැතිනම් මන්ත්‍රණ යුද්ධයෙන් ඒ කියන්නේ ගහමරා ගන්න නැතුව එකට එකතු වෙලා සාකච්ඡා කරලා සාකච්ඡාවෙන් දිනන්න පුළුවන් තරම් තර්ක කරලා දිනන්න පුළුවන් තරම් දක්ෂතා තියෙන ඇමතිවරු මංගාව ඉන්නවා. ඇමතිවරු යොදවලා මන්ත්‍රණ යුද්ධයෙන් මම දිනන්නම් ස්වාමීනි. යුද්ධ කරන්න කලින් මන්ත්‍රණ යුද්ධයෙන් මන් දිනන්නම්. නමුත් භාග්‍යතුන් වහන්සේ ජරා මරණ කියන කාරණා දෙක මල් ළඟට ආපුවාම ඒ යුද්ධෙන් නම් මට දිනන්න බෑ. භාග්‍යතුන් වහන්සේ යුද්ධ කරන්න එන අය අපි ළඟට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා එහෙම දිනනකොට භාග්‍යතුන් වහන්සේ අපේ මාලිගාවල් වල මහ පොළොව යට නිදන් කරලා මහ පුදුම ධනස්කන්ධයක් තියෙනවා. එහෙම නැතිනම් කොයිතරම් ධනෙ තියෙනවද කියලා සඳහන් කරනවා. මාලිගාවේ එල්ලලා තියෙන හැම තැනම තියෙන පසිම්බු වල දාලා රන් රිදී මුතුමැණික් තියෙනවා. කවුරුත් ගන්නෑ ස්වාමීනි. අපි ළඟට ඇවිල්ලා අපිව පරාජය කරලා යොද්දෙන් දිනන්න යම් කෙනෙක් එනවද? භාග්‍යවතුන් වහන්සේ අප සමග යුද්ධයකට ඇවිදින් සාකච්ඡා කරනකොට ඉල්ලුවොත් රත්තරන් රිදී මුතු මැණික් ආදී මේ සියල්ලම ඉල්ලන්නේ රංකහවණු 1000ක් ඉල්ලන කෙනාට ලක්ෂේ දීලා එනම් මහ විශාල දේවල් දීලා යුද්ධෙන් ඒගොල්ලොන්ව මට දිනන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජරා මරණ කියන දෙකෙන් මට දිනන්න බෑ. ඉතින් ස්වාමීනි ජරා මරණ කියන දෙක අපි ළඟට ආපුවාම මං කියලා මොනව කරන්නද? කරගන්නව නම් පිනක්. ඒක විතරයි මට තියෙන්නේ කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒක එහෙමනම් මහරජය ජරා මරණ යන දෙක හැම සත්වෙක්ම මැඩගෙන යට කරගෙන තලාගෙන පොඩි කරගෙනයි ඉන්නේ. එහෙමනම් මෙතන තවත් විශේෂ වචනයක් තියෙනවා. ඔයගොල්ලෝයි මමයි කියන්නේ නැද්ද නිවහල් කියලා අපි කතා කරනකොට අපි කියනවා මේ ලෝකේ අපි කාටවත් වහල් නැහැ කියලා. එහෙමනම් මෙතන සඳහන් කරනවා හරි විශේෂ කාරණාවක් ජරාවටයි මරණයටයි ඔයගොල්ලෝයි මමයි වහල් නැද්ද? ඔයගොල්ලොත් මේ බණ කියන මමත් පෘථග්ජන භාවයෙන් මිදලා නැතිනම් ජරා මරණ කියන දෙකටම වහල් වෙලා ඉන්නේ. යට වෙලා ඉන්නේ. ජරා මරණ කියන දෙකෙන් ඔයගොල්ලොන් වයි මාවයි පොඩි කරනවා. තලලා දාලා තියෙනවා. බිමටම සමතලා කරලා දාලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? ජරා මරණ දෙක ඉක්මවන්න අපිට පුළුවන්ද බැරිද? බැහැ. එහෙමනම් හිතන්නේ ඔයගොල්ලොත් මමත් නිවහල්ද වහල්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේ කරුණු දක්වනවා මහරජ ජරා මරණ කියන දෙක කිසිම කෙනෙක්ව අත්හරින්නේ නැහැ. ඊළඟට සඳහන් කළා චතුරංගනී සේනාවටද සාකච්ඡාවෙන්ද ධනයෙන්ද Tamanට තියෙන කිසිම දෙයකින් ජරා මරණ දෙක පරද්දන්නත් බෑ. නමුත් මහරජේ නොනැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා සැප කැමති කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ හරි අපූර්ව පිළිතුරක් මේ දෙන්නේ. කෙනෙකුගේ නිවන වෙනුවෙන් කොයිතරම් භාග්‍යතුන් වහන්සේ හිතනවද කියලා මෙතන සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ඔයගොල්ලෝ වෙනුවෙන් මං වෙනුවෙන් කොයිතරම් වෙහෙසුණාද කියලා මෙතන සඳහන් කරනවා. සංසාරේ අනාදිමත් කාලයක් උන්වහන්සේ දුක් විඳි අපි වෙනුවෙන් කියලා මෙතන සඳහන් කරනවා. කෙනෙක් දුක් විඳිනවට බුදුරජාණන් වහන්සේ කැමති නෑ. බුදුරජාණන් වහන්සේ කැමති කෙනෙක් සැප විඳිනව දකින්නේ. ආන්ගේ නිසා මෙතන බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝකයෙන් ගැලවෙන්නේ ජාතිය ජරාව මරණයෙන් බේරෙන්නේ. එහෙම නැතිනම් වහල් වෙලා ඉන්නවා නම් වහල් භාවයෙන් නිදහස් වෙන්න.
භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ට බණ කියනවා. කාරණා සඳහන් කළා මහරජේ මේ ලෝකේ ඉන්නව නුවණැත්තෙක්. ඒ ප්‍රඥාවන්තයා Tamanට සැප කැමති. එනම් ප්‍රඥාවන්තයා සැප විඳින්න කැමති. Tamanට සැප කැමති නම් කරන්න මේ ලෝකේ දෙයක් තියෙනවා. ශ්‍රද්ධාවන්ත වී නිවැරදිව තෙරුවන් සරණ යන්න කිව්වා. මේ කාරණාව ගැඹුරට සාකච්ඡා කළ යුතු කාරණාවක්. මම ඒකයි කිව්වේ මේ සූත්‍රය බොහොම දිගයි. කරුණු කතා කළොත් හෝරා ගණන්, පැය ගණන්, දවස් ගණන්, අවුරුදු ගණන් සාකච්ඡා කරන්න ධර්ම කාරණා මේ සූත්‍රය ඇතුලේ තියෙනවා. එහෙමනම් කාරණාවක් මතක තියාගන්න. මහරජ මේ ලෝකයේ කෙනෙක් ඉන්නවා එයා නුවණැති, ප්‍රඥාවන්තයි, Tamanට සැප කැමති. මොකද දුක් විඳින්න එයා කැමති නෑ. Tamanට කෙනෙක් සැප කැමති නම් කරන්න මේ ලෝකයේ දෙයක් තියෙනවා. ශ්‍රද්ධාවන්ත වී නිවැරදිව තෙරුවන් සරණ පිහිට කරගන්න කිව්වා. ඊළඟට පැහැදිලි කළා මහරජ යම් කෙනෙකු තුන් දොරින්ම ධර්මයේ යෙදෙනවා නම් ඔහුට මෙලවත් ප්‍රශංසා ලැබෙනවා. පරලොවදී ඔහු විසින්ම තනියම සතුටු වෙනවා. පරලොවදී තනියම තමන් විසින්ම සතුටු වෙනවා. මෙලොවදී මුළු ලෝකෙම හැබෑ සත්පුරුෂයන්ගෙන් ප්‍රශංසා ලබනවා කියලා දේශනා කළා. එහෙමනම් මේ කරුණ අපි වෙනතුගේ ජීවිතවලට ගලප ගන්න. අද ගෙදර යනකොට පැත්තකට වෙලා සුළු මොහොතක් අරගෙන ජීවිතයේ අනිත් පැත්ත හැල්ලා කල්පනා කරලා බලන්න. මේ දේශනාව එහෙම්ම පසේ නැති කොසල් මහරජුරන්ට දේශනා කළා නම් එහෙම්ම මමයි මේ කියලා තේරුම් ගන්න. අනිත් පැත්තට ගලපගෙන බලන්න. ඔය ඇත්තන්ගේ ජීවිතවල ඔයගොල්ලෝ Tamanට කියලා මොනවද කරගත්තේ? රත්නත්‍රයේ පිහිට කරගෙන තියෙනවද? පින්කුසල් වඩාගෙන තියෙනවද? හැබැයි පින්කුසල් වඩාගෙන තියෙන එක නිවැරදිව කරලා තියෙනවද? ජීවිතේ වැරදුන තැන් මොනවද? ජීවිතේ නිවැරදි වුණ තැන් මොනවද? මානසික පීඩනයෙන් ප්‍රශ්න ගොඩකින් හැමදාම මේ පංචකාමයේ විඳින්න විතරක් මේ ජීවිතය ගත කරාද? බලන්න පංචකාමයෙන් කොයිතරම් අපි රත් වෙලා මත් වෙලා ඉන්නවද කියලා. උදේ ඉඳලා රෑ වෙනකන් හම්බ කරනවා. ඒකත්මදි රෑ ඉඳලා එළි වෙනකන් හම්බ කරන්න පුළුවන් නම් ඒකත් අපි කරනවා. දන්නේවත් නැතුව වයසට ගිහිල්ලා. දුවලා තියෙන මිරිඟුවක් පස්සේ. ශරීරයෙන් දුබල වෙන්න අර මිරිඟුව පස්සේ දුවන එක රැල්ලට දුවන එක අපි නතර වෙනවා. ආන් එදාට අපිට හිතන්න අවස්ථාවක් එනවා. මිරිඟුව එන්න අපිව පහු කරගෙන ගිහිල්ලා අපි මිරිඟුව අල්ලන්න දිව්වා. නමුත් මිරිඟුව කවදාකවත් අපි ළඟට ලංගුනේත් නැහැ. අපි කවදාකවත් මිරිඟුව ළඟට ලංගුනේත් නැහැ. අවසානයේ අපිම දුවලා හැටි දාලා අපි නතර වෙලා. දවසක ඔයගොල්ලොන්ටයි මටයි මැරෙන්න වෙනවා. මේ ලෝකයේ තියෙන අති භයානකම වේදනා අතරින් එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මරණාසන්න වේදනාව. වාපිච්චෙම් ඔය මොකකින් හරි එකක් හිර වෙනකොට කොයිතරම් වේදනාවක් දැනෙයිද? මහලුක ජලාශයකට වැටිලා හුස්ම ගන්න බැරුව ඒකයට දුක් විඳිනකොට, ජීවිතය පිළිබඳව ආශාව ඇති වෙනකොට, මරණය පිළිබඳව බය ඇති වෙනකොට කොයිතරම් අපි වතුරයට හිර වෙලා කෑ ගහලා විලාප තියලා අත් දෙක උඩට ගහ ජීවිතේ බේර ගන්න උඩට එන්නේ. එහෙනම් වතුරයට හුස්ම හිර වෙනකොට කොයිතරම් වේදනාවක් දැනෙයිද? ඊට වඩා ලොකු වේදනාවක් දැනෙනවා මරණාසන්න මොහොතේදී පණ පිටින් හුස්ම හිර වෙනකොට. මනම් ඒ දවස ඔයගොල්ලොන්ටයි මට වැඩි ඈතක නෑ. තව සුළු මොහොතකින් මේ දේශනාව නිමා වෙනකොට මම මැරිලා මෙතන වැටෙන්න පුළුවන්. ඔයගොල්ලොන්ට කලින්. එහෙම නැතිනම් ඔයගොල්ලෝ මට කලින් මැරිලා වැටෙන්නත් පුළුවන්. පෙන ඉවර වුණාම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න කාටවත් බෑ. දරහැවක් කඩාගෙන බිමට වැටෙනවා වගේ මේකට කඩාගෙන වැටෙනවා. අන්න එදාට මම එකතු කරපු දේවල්, රැස් කරපු දේවල්, හරි හම්බ කරපු දේවල් ඔක්කොම දාලා මට යන්න වෙනවා. එදාට මොනවද මම මට කියලා කරගෙන තියෙන්නේ? ආන් ඒකයි මේ දේශනාව ඇහුවේ. Tamanට කියලා පිට පෙනස තියෙන්නේ Taman සංසාරේ වපුරගත්ත පින් කුසල් කියන අස්වැන්න විතරයි. ඒ නිසා එක දවසක් හිතන්න Tamanට කියලා මට කියලා සාධාරණයක් මං ඉටු කරලා තියෙනවද? මට මං හැබෑවටම ආදරෙයිද? මට මං හැබෑවටම ආදරෙයි නම් මට කියලා මොනවද මං අරගෙන යන්න එකතු කරගත්තේ? මට කියලා මම මොනවද කරගත්තේ?
අඩුමතරමේ මට මම දිවයිනක් වශයෙන්වත් පත් වෙලා තියෙනවද? මං මාව ආරක්ෂා කරගෙන තියෙනවද කියලාවත් ජීවිතේ එක දවසක් හිතන්න. ආන් එදාට තමයි මේ ලෝකෙට පහළ වෙලා තියෙන රත්නත්‍රය පිළිබඳව වටිනාකම ඔයගොල්ලොන්ටයි මටයි තේරෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඔයගොල්ලෝයි මමයි දුක් විඳිනවට කවදාවත් කැමතිුනේ නැහැ. කැමතිුනේ නැති නිසා අපි වෙනුවෙන් සංසාරේ උන්වහන්සේ දුක් විඳා. අපි වෙනුවෙන් දුක් විඳි. අපි දුක් විඳිනවට කැමති නැති නිසා අපි වෙනුවෙන් දුක් විඳලා සම්බෝධි ලබාගෙන සසරින් ගොඩ යන්න උන්වහන්සේ අපට මාර්ගය පෙන්වුවා. ඒ නිසා මේ ලබාගත් ශ්‍රේෂ්ඨ බුද්ධහන්තරි මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේට සාධාරණයක් ඉටු කරන්න. තමන් සැප කැමති නම් පින් කුසල් වඩා ගන්න. පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න. මෙච්චර කාලයක් පංචකාමයේ පස්සේ දිව්ව ඇති කියලා තීරණය කරන්න. දැන් පරලෝ ගමන සැපවත් කරගන්න. පරලෝ ගමන සුවපත් කරගන්න. ඒකට කටයුතු කරන්න. ඔබ සියලු දෙනාට ඒ වෙනුවෙන් මේ උතුම් වූ ධර්ම දේශනාව මහත් වූ උපකාරයක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. අද මේ උතුම් වූ ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම අනුකම්පා කරලා තමනුත් ශ්‍රවණය කරමින් දානය කරන්න කටයුතු සූදානම් කළේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 90 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සියලුම වයස 50 සම්පූර්ණ වූ ආදි විද්‍යාර්ථීන් විසින් මේ සත්පුරුෂෝ කාරුණික ගුණගරුක පින්නතුන් මේ උතුම් වූ මහානීය කුසල කර්මයේ සිද්ධ කරගන්න යෙදුන උතුම් වූ අරමුණ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. කළගුණ සැලකීම් වශයෙන් සත්පුරුෂයන් විදිහට එකතු පාදා වෙලා මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම අප සිදු කළේ අප අතරින් සදහටම වියෝ සහෝදරයන්ට සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් මිය පරලොව ගියා වූ ගුරුමෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් අප කණ්ඩායමේ පවුල්වල මියගිය සියලුම ඥාති වර්ගයට පින් අනුමෝදනා කිරීමත් සිප් සතරේ ගැන්නු මාර්ගය කියා දුන් අපේ ජීවිත ආලෝකමත් කළ සියලුම දෙනාට රැස් කළ එක්කල සියලු කුසල් අඩුනතු අනුමෝදන් වේවා කියලා කළගුණ සැලකීමක් වශයෙන් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. රත්නත්‍රේ ආශිර්වාදයේ ප්‍රාර්ථනාවන් සිදු කරනවා. අප කණ්ඩායමේ සුජීවත්ව වාසය කරන සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ මුදාපත් වේවා. ආයුරාෝග්‍ය ආදී සම්පත්තිය මුදාපත් වේවා. කොරෝනා වදුරින් පීඩා විඳින සකල ලෝක සත්ව වාසීන් නිදුක් නිරෝගී සුවපත් භාවයටම රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් සුවපත් භාවයටම පත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම රටදැය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර රණවිරුවන් ත්‍රිවිධ හමුදාව ඇතුළු සෞඛ්‍ය කාර්යාංශයේ සියලුම දෙනාටමත් අඩු නැතුව මේ කුසල් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැමටත් මේ පින්දහම් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. කල්යාණ මිත්‍රයන් විදිහට සත්පුරුෂයන් විදිහට මෙබඳු මහානීය පින්කම් කරන ඔබට තව තවත් පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන තමනුත් සසරින් එතර යන ගමන් තමනුත් නිවැරදි වෙන ගමන් තව බොහෝ දෙනෙකුට සසරින් එතර යන්න මේ උතුම් වූ මාර්ගය කියා දෙන්න කියා දෙමින් නිවී සැනසෙන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව වාග්යේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. ධර්මදේශකයන්න් වහන්සේටද පුණ්‍යානුමෝදනා කරනවා. මාහට අනුමෝදන් කළ සියලුම කුසල් මා ප්‍රවෘජා භූමිට පත් කළ ගුරු දෙගුරුන් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේ ඇතුළු
සියලුම ආචාර්යයන් ප්‍රාචාර්යයන් ධර්මාචාර්යයන් වහන්සේලාද නිශ්‍රයාචාර්යයන් වහන්සේලාද මේ පින් දහම් මඩුනතු අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමೋದනාවන් කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සම්මාදිට්ඨිගත බ්‍රහ්ම රාජීන් වහන්සේලා දිව්‍ය රාජීන් වහන්සේලා ඇතුළු උත්තම මනුෂ්‍ය ජීවිත ලබාගෙන සිටින හැම දිනාටම මෙපින් දහම් අඩුනතු අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කරන්නේ මාහට ආරාධනා කර අප කල්යාණ මිත්‍ර පින්වත් මෙතිඳුන් ඇතුළු ඔබ සියලුම දිනාටම මේ පින් දහම් අඩුනතු අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දිනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ ඔබ සියලුම දිනාට මේ පින් දහම් රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේම උදාපත් වේවා. ඔබට මට අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දිසාම පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.